යොහාන 8 වෙනි පරිච්ඡේදයේ මට මතක නෑ මම මේකේ පළවෙනි කොටස මෙහි දේශනා කරාද කියලා. සැබෑ ඇදහිලි ගෝලයා. සැබෑ ගෝලයා කියන දේශනාව I can't remember if I preached it here. Did I preach? ගෝලයා right ඇදහිලිවන්තයා සහ ගෝලයා අතර වෙනස නෑ මම කරලා නෑ. මම දවසක preach කරන්න. ඒකේ දෙවෙනි කොටස තමයි මේක. right reverse එකට යන්නේ. කවන්නේ reverse එකට අපි යමු. ඒක යොහාන් 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ සිස්ටර් පොඩක් කියවන්න. එබැවින් යේසුස් වහන්සේ තමුන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක් නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය. ආමෙන්. මෙතන යේසුස් වහන්සේ කියනවා අදහාගත් යුදෙව්වන්ට උන්වහන්සේ කතා කරලා කියනවා මාගේ වචනය අනුව නුඹ යනවා නම් නුඹලා සැබෑවටම මාගේ කවුද? ගෝලයෝ වන්නහුය. ආමෙන්. අපි ඉස්සලාම මේ චර්ච් එකට එනකොට නැත්තම් දෙවියන් වහන්සේව පිළිගන්නකොට අපි කොහොමද මොකද්ද අපේ පළවෙනි පියවර? ඇදහිලිවන්තයා. කියන්නේ ඇදහිලිවන්තයා. හයියෙන් කියන්නේ ඇදහිලිවන්තයා. අපි අදහනවා අපි ඇදහෙව්වා යේසුස් වහන්සේට සුව කරන්න පුළුවන් කියලා. අපි අදහෙව්වා උන්වහන්සේට බලය තිබෙනවා කියලා. අපි අදහෙව්වා යේසුස් වහන්සේ අපි වෙනුවෙන් කුරුස්සේ මැරුණා කියලා. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා අන්න එවැනි දේ අදහන අයට උන්වහන්සේ කියලා කියනවා රයිට් දැන් ඔබ අදහනවා දැන් මගේ මේ වචන අනුව පවතිනවා නම් නුඹලා මගේ ගෝලයෝ වෙනවා. කියන්නේ ගෝලයෝ වෙනවා. හයියෙන් කියන ගෝලයෝ වෙනවා. රයිට් නුඹලා මගේ ගෝලයෝ වෙනවා. දැන් මේක මගේ අර දේශනාංක 1 මම ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් මේක කිව්වට පස්සේ ඊට පස්සේ උන්වහන්සේ දැන් දෙවෙනි ස්ටේජ් එක ඇදහිලිවන්තයා ඊට පස්සේ කියනවා මගේ වචන අනුව දැන් ජීවත් වෙනකොට ඒව අනුව ඔබ හැඩ ගැහෙනකොට ජීවිතය වෙනස් කරනකොට දැන් ඇදහිලිවන්තයෙක් නෙමෙයි නුඹ දැන් ගෝලයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා 32 වෙනි පදය නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කීසේක. දැන් ඊට පස්සේ යේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා නුඹලා සැබෑව දැනගන්නවා ඇත. ඇදහිලිවන්තයෙක්ව සිටියා. දැන් ගෝලෙක් වුණා. ඊට පස්සේ කියනවා ගෝලෙක් වුණාට පස්සේ නුඹලා සැබෑව දැනගන්න යනවා. සැබෑව නුඹලා නිදහස් කරන්නේ යයි කීසේක. ආමෙන්. දැන් මේ පදේ අපි දන්නවා කටපාඩම් අපි හුඟක් ආස බයිබල් පදයක්. නමුත් ගොඩක් වෙලාවට මේක අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේකම වුණා යුදෙව්වන්ට. දැන් ඒක අහගෙන හිටපු අයට මතක තියාගන්න යුදෙව් අදහන්නන්ට. ඇදෙහු යුදෙව්වන්ටයි උන්වහන්සේ කතා කරේ. 33 වෙනි පදේ කියවන්න සිස්ටර් මොකද වුනේ? ඔව්හු උන්වහන්සේට උත්තර දෙමින් අපි ආබ්‍රාම්ගේ වංශය කිසි කලක කිසිවෙකුට වහල් නොනෙමුව නුඹලා නිදහස් වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදයි කිව්වෝය. ආමෙන්. ඔවුන් කියන්න පටන් ගත්තා අපි ආබ්‍රාම්ගේ වංශය. අපේ પરම්පරාව වෙන්නේ ආබ්‍රාම්ගෙන්. අපි එවැනි අයගෙන් ඇවිල්ලා ඉන්නේ. අපි කාටවත් වහල්ලු වෙලා නැහැ. ඔයා මේ මොකද්ද මේ කියවන අබප්‍රංශي? නුඹලා නිදහස් වන්නෝයයි නුඹ කියන්නේ කොහොමදයි? යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දැන් මේ යේසුස් වහන්සේ කියන භාෂාව මේ යුදෙව්වන්ට තේරෙන්නේ නැහැ. දිරවන්නේ නැහැ. ඒක පැහැදිලි කරගන්න බෑ. මං කියන එක පැහැදිලිද? යේසුස් වහන්සේ කියනවා නුඹලා ගෝලයෝ වුණාට පස්සේ නුඹලා සැබෑව දැනගන්නට යනවා. ඊට පස්සේ සැබෑව නුඹලාව නිදහස් කරන්නේ කියලා කියනවා. අපි මම ගිය මාසේ ඇවිල්ලා දේශනා කරා කීකරුකම තුල රයිට් කීකරුකම තුල දෙවියන් වහන්සේගේ කීකරුකම තුල කොහොමද ආත්මය රැකගන්නේ කියලා. ආමෙන්. ඒකේ මම කිව්වා සුද්ධාත්මයන් වහන්සේ අපිව සියලු සත්‍යතාවයන් කරා මඟ පෙන්වනු ලබනවා. ආමෙන්. ඉතින් සුද්ධාත්මයන් වහන්සේ අපිව සැබෑකම තුල සත්‍යතාවය තුල මඟ පෙන්වනකොට තමයි අපි නිදහස් වෙන්න පටන් ගන්නෙ. පැහැදිලිද මේක? දැන් මේක එයාලට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ 34 වෙනි පදේ කියවන්න සිස්ටර්. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. තව සැරයක් කියවන්න. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. දැන් මෙතන යේසුස් වහන්සේ කෙලින්ම කියනවා දැන් ඔයාලා ආබ්‍රහම්ගේ වංශයෙන් වෙන්න පුළුවන්. නුඹලාගේ තාත්තා මහතාත්තා මොකද්ද මන් දන්නේ නැහැ. මුත්තා මීමුත්තා කිරිමුත්තා ඔහොම ගිහිල්ලා මම දන්නේ ආබ්‍රහම් කවුද කියලා. එයා ඔයාගේ එහෙම එක්කෙනෙක් වෙන්න ඇති. හැබැයි යේසුස් වහන්සේ කියනවා පව් කරන සියල්ලෝම පාපයාගේ කවුද? වහල්ලුය. තාත්තා
කාගෙන්ද පැවතගෙන එන්නේ පරම්පරාව මොකක්ද කියන එක ගැන නෙමෙයි මම කතා කරන්න කියලා දෙවියන් යේසුස් වහන්සේ කියනවා. මම මේ කතා කරන්නේ ශාරීරික මාංශික පැවැත්මක් ගැන නෙමෙයි. මම කතා කරන්නේ මාංශික ලැන්ග්වේජ් එකක් භාෂාවක් නෙමෙයි. මම කතා කරන්නේ ආත්මික භාෂාවක්. මේ ආත්මික භාෂාව මොවුන්ට තේරුම් ගන්න බැරි වුණා. මොනවා හරි පාපයක් කරන කෙනෙක් ඉන්නවද? ඔහු ඒ පාපයට වහල්ලෙක්. වහල්ලා තමාට ඕන දේ නෙමෙයි කරන්නේ. වහල්ලා තමාව වහල්කමට තියාගන්න ස්වාමියාට ඕන දෙයි කරන්නේ. මේ අත තවත් ඔහුගේ නෙමෙයි. මේ අත ඔහුගේ ස්වාමියාගේ. මේ ජීවිතය තවත් ඔහුගේ නෙමෙයි. ඔහු වහල්කම් කරන කෙනාගේ. වහල්ලාව අයිතිකරුට නැත්තම් ඒ ස්වාමියාට වහල්ලාව ඕන විදියකට පාවිච්චි කරගන්න පුළුවන්. ඔහු ඒ ස්වාමියාට වහලෙක්. මම කියන එක පැහැදිලිද? යේසුස් වහන්සේ කියනවා මම මේ කතා කරන්නේ වගේ ආබ්‍රහම් ගැන නෙමෙයි, මේ මාංශයේ පැවැත්ම ගැන නෙමෙයි, ලෞකික පැවැත්මක් ගැන නෙමෙයි. මම කතා කරන්නේ නුඹලාගේ ආත්මික නිදහස ගැනයි. පරම්පරාවෙන් ලොකු උද්දච්චකම පරම්පරාවෙන් අපි මෙහෙම කිව්වට යේසුස් වහන්සේ මේ වචන කතා කරනකොට ඒ හැම කෙනෙක්ම නිදහස් නැහැ කියන එක ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා. මම කියන එක පැහැදිලිද? මම මේ කතා උන්වහන්සේ කියන පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. ඔබ කාගේ වහලෙක්ද කියන්න එපා, උත්තර දෙන්න එපා. ඊට පස්සේ සිස්ටර් කියවන්න 35 වෙනි පදය. වාලා නිතරම ගෙදර නැවතී නොසිටි. පුත්‍රයා නිතරම නැවතී සිටි. රයිට්, මෙතන මේක කියනවා මට තප්පරයක් දෙන්න. රයිට්, මේක කියනවා වාලා නිතරම ගෙදර නැවතී නොසිටි. පුත්‍රයා නිතරම නැවතී සිටි. රයිට්? Thank you. වහල්ලා හැමදාම ඔහුට ගෙදර ඉන්න බෑ. මේක හැමෝම අහගෙන නේද ඉන්නේ සිතුවිලි. මෙහෙම හොඳට බලන් ඉඳලා යන්න එපා සිතුවිල්ල. දැන් මේකට පස්සේ මොනවද කරන්න තියෙන්නේ? රයිට්, අර සුදු පාට මීදුම් ගලාලා වගේ අර නිකන් වෙනම ලෝකයකට යන්න එපා. හොඳට අහුම්කම් දෙන්න. රයිට්? යයි මේක යේසුස් වහන්සේ කියනවා වහල්ලා නිතරම ගෙදර ඉන්නේ නැහැ. ඔහුට එච්චර ගෙදර ඉන්න අයිතියක් නැහැ. හැබැයි පුත්‍රයාට තමයි ගෙදර ඉන්න උරුමය තියෙන්නේ. පැහැදිලිද? පුත්‍රයාට විතරයි ගෙදර ඉන්න උරුමයක් තියෙන්නේ. අපි දන්නවා දේව වචනේ කියනවා පුත්‍රයෝ තමයි උරුමකාරයෝ. පුත්‍රයෝ තමයි උරුමකාරයෝ. වහල්ලට උරුමයක් නැහැ. මෙතන යේසුස් වහන්සේ කියනවා පුත්‍රයාට විතරයි දැනගන්න, පුත්‍රයාට විතරයි ගෙදර ඉන්න පුළුවන් කියලා. අපි ඊට පස්සේ 37 වෙනි පදය කියවමු. නුඹලා ආබ්‍රහම්ගේ වංශය බව දනිමි. එහෙත් නුඹලා තුල නිදහස් ලෙස ක්‍රියා කරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින් මා මරන්ට සොයහුය. දැන් මෙතන යේසුස් වහන්සේ කියනවා මම දන්නවා. ඔයා ආබ්‍රහම්ගෙන් තමයි පැවතගෙන එන්නේ. අපි ආබ්‍රහම්ගේ වංශය තමයි. ඔව් අර ගෝත්‍රවලට ඔහුගේ දරුවන්ගේ ඊට පස්සේ එන ගෝත්‍ර 12ට අයිති කොහොම හරි අපි ආබ්‍රහම්ගේ වංශයෙන් එන්නා වූ අය තමයි. ඊට පස්සේ කියනවා එහෙත් නුඹලා තුල නිදහස් ලෙස ක්‍රියා කරන්නට මාගේ වචනයට ඉඩ නැති බැවින් මා මරන්ට සොයන්නහුය. යේසුස් වහන්සේ කියනවා නුඹ ආබ්‍රහම්ගේ වංශයේ වුණාට, නුඹ එන්නේ යුදෙව් පරම්පරාවෙන් වුණාට, පාරම්පරික ආගම මේක වුණාට, පාරම්පරිකව දෙවියන් වහන්සේ නමස්කාර කරාට මගේ හොඳ මෙහෙ බලන්න, මෙහෙ අහුම්කම් දෙන්න. මගේ වචනයට නුඹලාගේ ජීවිත තුල ඉඩ නැහැ කියලා යේසුස් වහන්සේ චෝදනා කරනවා. යේසුස් වහන්සේ චෝදනා කරනවා. අද ගොඩක් සභාවේ ඉන්නවා හැම දෙයකම ඉඩ තියෙනවා. හැම දෙයකම වෙලාව තියෙනවා. හැම දෙයකම කාලය වෙන් කරගන්න. හැබැයි දේව වචනයට තමාගේ ජීවිත තුල ඉඩ නැහැ. ලෝකේ ඉන්න හැම මිනිස්සෙකුටම වෙලාව තියෙනවා. හැබැයි දේව වචනයට ඔහුගේ ජීවිතේ ඉඩ නැහැ. මම මේ කතාව කියලා තියෙනවා ඇති. තරුණයෙක් ඇවිල්ලා පාස්ටර්ට කිව්වලු, "පාස්ටර් මම දන්නවද මේ අවුරුද්ද පුරාවටම මේ මුළු අවුරුද්දෙම 3 වතාවක් මුළු බයිබලය තුලින්ම ගියා. මුළු බයිබලය හරහා ගියා. කියන්නේ මුළු බයිබලයම කියෙව්වා." English වලින් කියන්නේ pastor for this year Lord for three times, like I went through the whole Bible 3 times. I went through the whole Bible 3 times. එයා කියනවා මම මුළු බයිබලය පුරා 3 වතාවක් මේ මුළු අවුරුද්දෙම කියෙව්වා කියලා. ඊට පස්සේ පාස්ටර් අහනවා, "පුතේ බයිබලය කී සැරයක් ඔයාගේ තුලින් ගියාද?"
මේ වචනය කීසරයක් ඔයාගේ තුලින් ගියාද කියන ප්‍රශ්නෙට උත්තර නැති වෙන්නේ නැති. අද ගොඩක් වෙලාවට අපිට දෙවියන් වහන්සේගේ සැබෑ මොනවද කියන්නේ අමිශ්‍ර වූ වචනයට ඉඩ නැහැ. සැබෑව සත්‍යතාවය කතා කරනකොට දේව වචනය කියනවා මේක දෙමුවා කඩුවක් වගේ. මේක අහනකොට අපිව කැපෙනවා. මේක දෙපැත්තම කැපෙනවා. දේශකයාත් කැපෙනවා. අහන්නත් කැපෙනවා. දැන් හැබැයි ඇත්ත කතා කරනකොට මිනිස්සුන්ට මේක දෙමුවා කඩුවක් හැටියට නෙමෙයි දැනෙන්නේ. මේක දැනෙන්නේ මඩ ගහනවා වගේ. මම කියනක පැහැදිලිද? හිතන්නේ පාස්ටර් මඩ ගැහුවා. පාස්ටර් දැනගෙන තමයි මේක කරේ. පාස්ටර් අපිට දේශනා කරද්දි මඩ ගහනවා. මඩ ගහන අයත් ඇති. නමුත් දේව වචනේ සැබෑ ක්‍රියාව ඔබව කපන එකයි. අපේ මාංශයයි ආත්මයයි වෙන් කරන එකයි. ආමෙන්. දැන් යුදෙව්වන්ට මේ ආත්මය දෙයි මාංශික දෙයි වෙන් කරලා තේරුම් ගන්න බැරි වුණා. ඇයි දන්නවද? වචනයට ඉඩ නැහැ මාංශයයි ආත්මයයි වෙන් කරන්න. තිමෝති පොතේ කියනවා දෙවනි තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 2 තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොයිසා කසන කන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය. සිස්ටර් පොඩ්ඩක් ආයෙත් කියවන්න එක. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොයිවසා කසන කන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන right දැන් මම මේක එකසරයි මේක දේශනා කරා මේ පදය තුලින් මම කතා කරා. ඒ දවස් දැන් මේකේ 3 වෙනි පදය කියනවා 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය කියනවා. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙනවා. අවසාන දවස් අන්තරා සහිතයි අනතුරු සහිතයි. ඊට පස්සේ ඒක එක කොටසක් තමයි මක්නිසාද වූ මිනිසයන් සාරවත් ඉගැන්වීම නොඉවසා දෙවියන් වහන්සේගේ සාරවත් ඉගැන්වීම ඉවසන්නේ නැතුව දෙවනි තිමෝති 4:3 right සාරවත් ඉගැන්වීම අහන්න කැමති නැහැ. මම ඉස්ලාම් කිව්වා වගේ සාක්ෂි අහනකොට මට පෙළඹ වෙනවා සනසන වචනයක් කියන්න. දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක අතාරින්නේ නැහැ. දෙවියන් වහන්සේට මට හරි කැමති එවැනි සනසන දේශනා කරන්න. එතකොට ඔයාලත් ආමේන් 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 ගගා ඉඳි. හැබැයි සුද්ධාභයන් වහන්සේ කියන්නේ නෑ ගැලවෙන පණිවිඩයක් දෙන්න. ආමේන්. ආමෙන්. දැන් මෙතනදී කියනවා ඒ කාලේදී මිනිස්සු සාරවත් ඉගැන්වීම් අහන්නේ නැහැ. ඒව අහන්න කැමති නැහැ. කසන කන් නැතුව කීදෙනෙක් කැමතිද තමා ආදර කරන කෙනා කවුරු හරි දරුවා හරි අම්මා හරි ඇවිල්ලා කන පොඩ්ඩක් මෙහෙම කර හරි ෂෝකේර නින්ද අම්මා කෙනෙක් දරුවෙක්ගේ කන චුට්ට මෙහෙම අල්ලාගෙන හරි කැමති. දැන් එහෙම පාස්ටර්ලා තමයි හොයන්නේ. එහෙම දේශකයෝ තමයි හොයන්නේ. එහෙම ගුරුවරු තමයි හොයන්නේ. එහෙම කෙනෙක් ඉන්නවා නම් අනේ බ්‍රදර් ඔයා දන්නවද ඔයාට මෙහෙම වෙන්න යනවා ඔයාට මෙහෙම වෙන්න ඔක්කොම සුබවාදී ඔයාට සල්ලි තුරන්න යනවා ඔයාට හරියන්න යනවා ඔයා එහෙම කියනවා නම් අන්න එතන සභාව වර්ධනය වෙනවා. අද සභාව වර්ධනය වෙන දැන් අපි ඉගෙනගෙන තියෙනවා සභාව වර්ධනය වෙන ක්‍රම 3ක්. right පළවෙනි එක මොකද්ද? සංඛ්‍යාත්මක. ඊට පස්සේ ආත්මික. ඊට පස්සේ ආර්ථික. right සංඛ්‍යාත්මක ආත්මික ආර්ථික. අපි ඉස්සලම ආත්මික කියමුකෝ. ආත්මික සංඛ්‍යාත්මක ආර්ථික. ඒ කියන්නේ සභාවක් වර්ධනය වෙනකොට දැනගන්න පුළුවන්ලු සංඛ්‍යාව වැඩි වෙනකොට දැනගන්න පුළුවන්ලු සභාව වර්ධනය වෙනවා කියලා. ඊට පස්සේ ආත්මිකව වර්ධනය වෙන්න ඕනලු. ඊට පස්සේ ආර්ථිකය වැඩි වෙන්න. මේ තුනම වැඩි වෙන්න ඕනේ කියලා කියනවා. මේක වෙනවා නම් සභාව වර්ධනය වෙනවා කියලා. දැන් මේ තුනම වෙනවා. දැන් මේ තුනම වෙනවා අපිට පේනවා. කොළඹ සභාවල් බලන් ඉද්දි වර්ධනය වෙනවා. ඉංග්‍රීසි වලින් කියවනක් තියෙනවා වර්ධනය වෙන සියල්ල සෞඛ්‍ය සම්පන්න නැහැ. පිළිකාවත් වර්ධනය වෙනවා කියලා. මොකද්ද? වර්ධනය වෙන සියල්ල සෞඛ්‍ය සම්පන්න නැහැ. මොකද පිළිකාව පවා වර්ධනය වෙනවා. ඒ කියන්නේ වර්ධනය වෙන හැම එකක්ම හොඳයි කියලා කියන්න බෑ. අද සංඛ්‍යාත්මකවත් පිළිලා ආර්ථිකයක් ඉහළට ඇවිල්ලා හැබැයි ඇදහිලිවන්තයා වර්ධනය වෙලා නැහැ. සභාව වර්ධනය වෙලා.
සභාව වර්ධනය වෙලා කියන්නේ මොකද්ද? ගොඩනැගිල්ල මේ දහස් ගණන් ඔලු ගෙඩි පිරීලා ඔබේ සභාවට එනවා, මිනිස්සු එනවා, දසෙන් කොට දානවා ආර්ථිකය බලාන් ඉද්දි නගිනවා සභාවේ. හැබැයි ඇදහිලිවන්ත ආවා වගේමයි. මැරෙනකන් එහෙමයි. වර්ධනය වෙන්නේ නැහැ. ඇයි? සාරවත් ඉගැන්වීම් වලට හදවතේ ඉඩ නැහැ. තමාව සතුටු කරන දේවල් විතරයි හොයාගෙන යන්නේ. ඊට පස්සේ කියනවා තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ට ගුරුවරුන් රැස් කරනවා. තමාට මෙයා නම් ෂෝක්. එයා තමයි අහන්න වැඩක් නෑ. අපේ පාස්ටර් හැම වෙලේම පසුතැවෙන්න අර බලන්නකො සපලත්වය කියලා දැනගන්නකොට පරක්කු වැඩි. ආමෙන්. තමුන්ට ඕන දේවල් හොය යන්න එපා. ඊට පස්සේ සත්‍යයට කන් නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේ. ප්‍රබන්ධ what is ප්‍රබන්ධ කියන්නේ නිකන් මොකද්ද? හදලා කියන කතාවලට තමයි හොයාගෙන යන්නේ. දැක්කද අර සාක්ෂිය? දැක්කද මේ සාක්ෂිය? මේ දවස්වල වීඩියෝ එකක් යනවා. මේ දැන් ටිකක් කල් එක්තරා අප්‍රිකානු ගැහණු කෙනෙක් අතකොට කෙනෙක් දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. පාරේ ඉඳන් යාඥා කරනවා. පාස්ටර්ලා වටේ ඉඳන් යාඥා කරනවා. මිනිස්සු උඩ පනිනවා. ඊට පස්සේ මෙයාගේ අත කොටයි. ඊට පස්සේ යාඥා කර හිමින් එයාගේ අත දිග් වෙනවා. ඊට පස්සේ මිනිස්සු ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ වීඩියෝ එක ෂෙයා කරනවා. බලද්දි ඒ හාස්කමම එයාම වෙන තැනක චර්ච් එක ස්ටේජ් එකක් උඩත් කරනවා. එකම කෙනා ගෙනියලා චර්ච් එකෙන් චර්ච් එකට. දැන් මීඩියා වීඩියෝ කරලා මිනිස්සු Facebook දාන්න නිසා ටග් ගාලා මාට්ටු වෙනවා. එම්බ මම හදලා කියන කතාවක් නෙමෙයි. දැන් අපේ අය අම්මෝ දැක්කද? සමහරක් සභාවන් වල දකින්නවා යක්ෂය ඇවිස්සෙනවා ගෑනු දිව එළියට දාගෙන යකා එලවනවා බිම වැටෙනවා. බලද්දි මේ හැමදාම යාලා තමයි වැටෙන්නේ. හැමදාම යාගේ දිව තමයි එළියට යන්නේ. ඒ යකා යන්නේ කවදාවත්. ඇවිස්සෙනවා විතරයි. මේ බොරු මිනිස්සු හරි ආසයි මේ වගේ දේවල් වලට පස්සෙන් ගිහිල්ලා මෙන්න මේක තමයි දෙවියන් වහන්සේ කියලා මේ අමුතු දෙයක් පස්සේ ගිහිල්ලා සත්‍යතාවය මිස් කරගන්න හරි දක්ෂයි. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා මගේ වචන වලට නුඹලාගේ ජීවිතේ ඉඩ නැහැ. ඔබ ඉඩ දීලා තිබෙනවද දෙවියන් වහන්සේගේ වචනයට ඔබගේ ජීවිතේ? සමහරක් වෙලාවට අනිත් හැම මිනිස්සෙක්ගේම වචනවලට අපි අපේ ජීවිතේ ඉඩ දීලා මිනිස්සුන්ගේ වචන විශ්වාස කරලා මිනිස්සු කියන විදිහට වැඩ කරනවා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියන විදිහට කරන්න අපිට ඉඩ නැහැ. මම කියන එක පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ අපි ආයි යොහන් 8:38 කියවන්න සිස්ටර්. මාගේ පියාණන් වහන්සේ ළඟදී දුටු දේ මම කියමි. එසේම නුඹලාත් නුඹලාගේ පියාගෙන් ඇසූ දේ කරන හුයි කීසේක. right. දැන් මෙතන දැන් යේසුස් වහන්සේ කියනවා නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑව නුඹලාව නිදහස් කරන්නේ කියලා කිව්වහම මෙයාලා නගුට පාගගෙන මේක තේරුම් ගන්න බැරුව මෙයා කියනවා අපි ආබ්‍රහම්ගේ වංශය අපි මොකෙන් නිදහස් වෙන්නද කියලා. ඊට පස්සේ ඔහොමම කතාව ගිහිල්ලා ඉවරලා යේසුස් වහන්සේ කියනවා මගේ පියාණන් වහන්සේ ළඟ දුටු දේ මම කියනවා. යේසුස් වහන්සේ කියනවා මගේ තාත්තගෙන් මම යම්කිසි දෙයක් දකින්නවද මම ඒක ඔයාලට කියනවා. මගේ තාත්තා යම්කිසි දෙයක් මට කියනවද මම ඒක ඔයාලට කියනවා. ඊට පස්සේ කියනවා එසේම නුඹලාගේ පියාගෙන් ඇසූ දේ කරම්මා. තව ප්‍රශ්නයක්. දැන් මෙයා කියනවා අපි ඔක්කොම යුදෙව්වන් අපි පැවතගෙන එන්නේ එකම ආබ්‍රහම්ගේ වංශයෙන් එක පෙළපතක්. ඊට පස්සේ එක පාටම යේසුස් වහන්සේ තවත් බෝම්බයක් දානවා වගේ කියනවා මගේ තාත්තා කියන දේ මම පෙන්නන දේ මම නුඹට කියනවා නුඹලා කරන්නේ ඔයාලගේ තාත්තා කියන දේ. මොකද්ද මේ අබප්‍රංශය? ඊට පස්සේ පදය බලන්න 39 වෙනි පදය කියනවා ඔව්හු උත්තර දෙමින් අපගේ පියාණෝ ආබ්‍රහම්යයි උන්වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ උන්ට කියනසේ නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම්ගේ ක්‍රියා කරන්නහුය. දැන් මෙයාලා ටග් ගාලා අප්සෙට් වෙලා කියනවා ඔයා මේ මොකද කතා කරන්නේ? ඔයාගේ තාත්තයි මගේ තාත්තයි කතාව මොකද්ද? අපි හැමෝම ආබ්‍රහම්ගේ දරුවෝනේ. මේ කතාව තේරෙනවද ඔයාලට? මේ විවාදය දෙන්න යේසුස් වහන්සේ යුදෙව්වන් අතර යන විවාදය. ඔයා මේ මොකද කියන්නේ? ඔයාගේ තාත්තයි අපේ තාත්තයි අපි හැමෝම ආබ්‍රහම්ගේ තාත්තා. ආබ්‍රහම් තමයි අපේ තාත්තා. අපි ආබ්‍රහම්ගෙන් පැවතෙන අය. ඊට පස්සේ කියනවා නුඹලා යේසුස් වහන්සේ උන්ට කියන 39 වෙනි පද කියනවා නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම්ගේ ක්‍රියා කරන්නහුය. ඔයා ඇත්තටම ඔයාගේ තාත්තා ආබ්‍රහම් නම් ඔයා අද හැසිරෙන්න ඕනේ ආබ්‍රහම් වගේ.
මොකද ඊට පස්සේ පදේ උන්වහන්සේ කියනවා ඔහු 40 වෙනි පදේ කියනවා නමුත් දෙවියන් වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කිව්වා වූ මිනිස්යා වන මා මරන්ට දැන් නුඹලා සොයහුය. ආබ්‍රහම් මෙසේ නොකලේය. යේසුස් වහන්සේ කියනවා නුඹලා මම දෙවියන් වහන්සේගේ වචනේ කිව්වහම මාව මරන්න හොයනවා. හැබැයි ආබ්‍රහම් නම් එහෙම කළේ නැහැ. ආබ්‍රහම් හිටියොත් නම් එහෙම කරන්නේ නැති වෙයි. හැබැයි ඔයාලා කරනවනේ එහෙම. කියලා මේ යුදෙව්වන්ට යේසුස් වහන්සේ මොනවද කියන්නේ මේ වරද තබනවා. දොස් කියනවා. හැබැයි ඔයා ආබ්‍රහම් නම් කරන්නේ නැහැ. හැබැයි ඔයාලා කරන්නේ ඇයි? ආබ්‍රහම් නම් මාව මරන්න හොයන්නේ නැති වෙයි. නමුත් ඔයාලා මාව මරන්න හොයන්නේ ඇයි? මෙතන ලොකු වෙන්වීමක් තියෙනවා. ඔයා ආබ්‍රහම්ගේ තාත්තා කිව්වට මට ෂුවර් නෑනේ. එහෙම කතාවක් තමයි යන්නේ. අපි දන්නවා කතාවක්. තාත්තා කරන දේ පුතා කළේ නැත්තම් මොකද්ද කියන්නේ? නොට්ටිගේ පුතා කියලා කියමනක් තියෙනවා. මම ඕක දවසක් එක කට්ටියකට කිව්වා. රයිට්? ඊට පස්සේ මීටින් එකෙන් පස්සේ එක්කෙනෙක් මල්ලි කෙනෙක් මට මෙසේජ් එකක් දාලා පාස්ටර් ඇත්තටම නොට්ටිගේ පුතා කියලා වචනයක් සිංහලෙන් නැහැ. ඒකේ ඇත්තම තේරුම මං හිතන්නේ not උගේ පුතා. මොකද්ද? not උගේ පුතා. ඒ කියන්නේ ඉංග්‍රීසි කියන්නේ not වෙන්න බෑ. ඒ තාත්තා කරන දේ පුතා කරේ නැත්නම් එයා not උගේ පුතා. එයාගේ පුතා නම් වෙන්න බෑ. අපි තාත්තලා හැම වෙලේම කියනවා එළියකට යනකොට නෑදෑයන් ගෙදර යනකොට අපේ නම්බුව රැකගෙන එන්න. මගේ තාත්තා නැති වෙලා අවුරුදු දැන් ගණනාවක් වෙනවා. මට 17යි 17 ප්ලස් වගේ ඇති මගේ මතකය හරිනම් තාත්තා නැති වෙනකොට මම තාත්තාව ගොඩාක් මිස් කරනවා. ඒ කියන්නේ මට හරි දුකයි තාත්තා නැතුව. මම හරි ආසයි කවුරු හරි කෙනෙක් කියනවා නම් මම තාත්තා වගේ කියලා කියනවා නම්. තාත්තා මට වඩා ලස්සනයි. සුදුයි ලස්සනයි. නමුත් මම හරි කැමති තාත්තා වගේ කියලා කියනවා නම් අපි කැමති නේද අපේ තාත්තට මේ සම්බන්ධ වෙන්න? රයිට්? හැබැයි මම කැමති අපේ නෑදෑයෝ තාත්තගේ සහෝදරයෝම කියනවා දඩා වගේමයි නේ මෙයත් දඩා වගේමයි නේ සමහරකට සින්දු කියනකොට හරි වාද බාධනයක් පය කරනවා දඩා වගේමයි කියලා කියනකොට හරි ආසයි ඒක අහන්න. දැන් මෙතන ආබ්‍රහම් වගේ නම් නෙමෙයි කියනකොට කොහොම ඇද්ද? ඔයා නම් තාත්තා වගේ නෙමෙයි කියනකොට අපිට කොහොම දැනේද? එහෙම කවුරු හරි කිව්වනම් අම්මෝ තාත්තා අම්මේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් මේක බලන්නකො මේ පුතා යකා. එහෙම කතාවක් මෙතන. ඔයාලා නම් ආබ්‍රහම්ගෙන් වෙන්න බෑ. ඔයාලා ආබ්‍රහම්ගෙන් නම් ආබ්‍රහම් කරපු විදිහටම ඔයාලත් කරයි කියලා යේසුස් වහන්සේ කියනවා. පැහැදිලි නේද? ඊට පස්සේ දැන් මෙයාලට හොත්තටම තරහ යනවා. 41 වෙනි පදයේ කියන සිස්ටම් මං කියවන්න. නුඹලාගේ පියාගේ ක්‍රියා කරන්න හොයයි කීසේක. යේසුස් වහන්සේ කියනවා නුඹලාගේ තාත්තගේ වැඩ තමයි කරන්න කියලා කියනවා. ආබ්‍රහම්ගේ වැඩ නන් නෙමෙයි. ඒ කියන්නේ මෙයාලා ආබ්‍රහම්ට කනෙක්ට් වෙන්න බලනවා. මෙයාලා තනිකර කියන්නේ අපි ආබ්‍රහම්ගෙන් තමයි කියලා ඔප්පු කරන්න බලනවා. හැබැයි යේසුස් වහන්සේ තර්කයක් බින්දින්න හදනවා. එයා නම් තාත්තා වෙන්න බෑ. පැහැදිලිද? 41 කියනවා නුඹලාගේ පියාගේ කරන්න ඕනේ. එවිට ඔව්හු අපි වෛශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව. අපට ඇත්තේ එක පියානෝය. ඒ දෙවියන් වහන්සේයයි කීවේය. දැන් මෙයාලා ටිකක් වෙලා යනකොට මෙයාලට තේරුම් ගත්තා මේ අපි කතා කරන්නේ මේ පොළවේ දෙයක්, මෙයා කතා කරන්නේ ආත්මික දෙයක්. දැන් ඉස්සලාම try කරා ආබ්‍රහම්ගේ වංශය කියලා කියන්න. ඊට පස්සේ දැන් මෙයාලා try කරනවා දැන් දෙවියන් වහන්සේව තාත්තා කරගන්න. දැන් කවුද තාත්තා? දැන් කවුද මෙයාලගේ තාත්තා? දැන් තාත්තා කවුද? දැන් කවුද තාත්තා? කියන්න කවුද තාත්තා මෙයාලගේ? දැන් දෙවියන් දැන් තර්කය හරියන්නේ නැහැ. තර්කය දිගටම කරගෙන යන්න බැරි වුණා. දැන් මෙතන තාත්තා කවුද කියන ප්‍රශ්නය තමයි මෙතන තියෙන්නේ. හැමෝම කියන්න කවුද පියා? හයියෙන් කියන්න කවුද පියා? අපිට කොහොමද ඔය ප්‍රශ්නෙට උත්තර කවුද තාත්තා? අර සින්දුවක් තියෙනවලු මොකද්ද? වරදවා හිතන්න එපා මං ගැන. ගුරු ගෙදරට හැමදා එන මව්පියෝ අතරේ මගේ මේ සිස්ටර් කොයරගේ සිස්ටර් එක දන්නවා මගේ පියා කවදාවත් නෑ මම දුටුවේ. උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ. පියාගේ නම තිලක් වුණේ කොහොමද අම්මේ? සෝරි ඉරක් වුණේ කොහොමද අම්මේ? මම නැගිටිದ್ರೆ මේක අහලා තියෙනවද කියලා. උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ පියාගේ නම ඉරක් වුණේ. ඒ කියන්නේ ඩෑෂ් එකක්. දැන් මේක සමහරක් කට්ටිය හරවලා කියනවා පියාගේ නම තිලක් වුණේ කොහොමද අම්මේ කියලා අහනවා. කවුද තාත්තා? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකම පරම්පරාවෙන් තමයි එන්නේ යුදෙව්වන්ගෙන් පැවතිගෙන එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ. යේසුස් වහන්සේ මෙතනට ඇවිල්ලා කියනවා ඔයාගේ තාත්තා වෙනස්, මගේ තාත්තා වෙනස්.
දැන් මෙයාලා try කරනවා යේසුස් වහන්සේගේ මේ තාත්තට සෙට් වෙන්න. දැන් ඊට පස්සේ කියනවා අපේ තාත්තත් දෙවියන් වහන්සේ තමයි කියලා. ආමේන්. හරි සතුටුයි මේක ඇහෙනකොට. ඊට පස්සේ 42 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ උන්ට කියනසේක් දෙවියන් වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේම කරන්න හොය. ඇත්තටම දෙවියන් වහන්සේ වගේ තාත්තා නම් ඔයාලා මට ප්‍රේමෙන් සලකන්න දෙපේ. මට ඔයාලා අගාපේ ප්‍රේමය දක්වන්න ඕනේ, මාව පිළිගන්න ඕනේ. ඔව්ද නැද්ද? ඊට පස්සේ කියනවා මක් නිසාද මම දෙවියන් වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි. මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එව්සේක. එයාලා කියන ඔයාලා ඇත්තද දෙවියන් වහන්සේ වගේ තාත්තා එහෙනම් ඇයි මට වෛර කරන්නේ? ඔයාලා දෙවියන් වහන්සේගේ පුතු නම් ඔයාලා මට ප්‍රේම කරන්න ඕනේ. මොකද 1 යොහන් පොතේ කියන දෙවියන් වහන්සේ ප්‍රේමයය. මොකද කියන්නේ දෙවියන් වහන්සේ? එච්චරද කියන්නේ ඒකේ? 1 යොහන් 4 වෙන්න ඇති. 4:8 ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාදුනයි මක් නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමය. මෙතන කියනවා ප්‍රේම කරන්නේ නැති මිනිස්සයා දෙවියන් වහන්සේව අඳුරන්නේවත් නැහැ. කවුද ප්‍රේම කරන්නේ නැති කෙනා? උත්තර දෙන්න. කවුද ප්‍රේම කරන්නේ නැති කෙනා? එයා දෙවියන් වහන්සේව අඳුරනවද? යොහන් 4:8 නැවත කියවන්න මේ ඔළුවට යන්නේ නැහැ වගේ වෙන ලෝකයකට යන්නේ. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාදුනයි මක් නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමයයි. දෙවියන් වහන්සේ ප්‍රේමය නම් හොඳට අහුම්කම් දෙන්න. දෙවියන් වහන්සේ ප්‍රේමය නම් මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වීමට මම දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල ජීවත් විය යුතුයි. දෙවියන් වහන්සේ ප්‍රේමය නිසා මමත් ප්‍රේම කළ යුතුයි. මොකද තාත්තා වගේම වෙන්න එපයි පුතා. දැන් මෙතන යේසුස් වහන්සේ කියන්නේ ඒක නෙමෙයි. ඔයාලගේ තාත්තා දෙවියන් වහන්සේ නම් ඔයාලා මට ප්‍රේම කරනවා නෙමෙයි. දැන් ඔබ ප්‍රේම කරනවා නෙමෙයි මට වෛර කරනවා. මාව මරන්න හොයනවා. කී දෙනෙකුට තේරුණාද මෙච්චර මේ විවාදය මෙතෙක් දුර තේරුණා යතු උස්සන්න? ආමෙන් කියමුද? ආමෙන්. ඊට පස්සේ 43 වෙනි පදය. මාගේ කතාව නුඹලාට නොතේරෙන්නේ මක් නිසාද? මම අර කිව්වා වගේ මෙයාලට යේසුස් වහන්සේගේ ලැන්ග්වේජ් එක භාෂාව තේරෙන්නේ නැහැ. මගේ භාෂාව ඇයි ඔයාලට තේරෙන්නේ නැත්තේ? මම මේ කියන්නේ මම කිව්වේ මොකද්ද? නුඹලා සැබෑව දැනගත්තාම සැබෑව නුඹලාව නිදහස් කරන්නේ. මම ඒක විතරයි කිව්වේ. ඔයා තාත්තව ඇදගෙන මම මේ වංශය කියාගෙන අපි නිදහස් කියලා කියාගෙන ඇයි මේක පටලගත්තේ දන්නවද? ඔයාලට මම කියන දේ තේරෙන්නේ නැහැ. මාගේ වචනය නුඹලාට අසන්න බැරි නිසායි. අමාරුයි ඇන්නෙනවා අහන් ඉන්න බෑ දිරවන්නේ නැහැ. මොකද මගේ වචනයට නුඹලාගේ ජීවිතේ ඉඩ නැති නිසා. 44 වෙනි පදයේ පළවෙනි කොටස කියවන්න. නුඹලා නුඹලාගේ පිය වූ යක්ෂයාගෙන්ය. දැන් කෙලින්ම යේසුස් වහන්සේ මොනවද කියන්නේ කුළු ගෙඩියෙන් ගහනවා වගේ අර වහින් ඔරවරව කියලා බැරිම තැන මෙයාලට තේරෙන්නේ නැහැ. මෙයා ඔයා ආබ්‍රහම්ගෙන් නෙමෙයි කිව්වට තේරුන්නේ නැහැ. නුඹ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි කිව්වට තේරෙන්නේ නැහැ. කවදාවත් එයාලට ඒ රෙවලේෂන් එක දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ එලිදරව්ව දැනලා නැහැ. තාත්තා කවුද කියන එලිදරව්ව ලැබිලා නැහැ. පරම්පරාවෙන් ඉගෙන ගත්ත නිසා ස්වර්ගයේ ඉන්න අබ්බා දෙවියන් වහන්සේ අද අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට කිතුණුවන් හැටියට අද අපි අබ්බා පියාණනි කියලා ගායනා කරන්නේ ඇයි? බයිබලේ අපිට කියලා තියෙන නිසාද? අද ගොඩක් වෙලාවට සභාවෙත් අපි දෙවියන් වහන්සේට අබ්බා පියාණනි කියලා කියන්නේ අපි ඉගෙන ගත්ත නිසා. මුඛ පරම්පරාවෙන් එන නිසා පාස්ටර් උලා කියන නිසා. දෙවියන් වහන්සේ තමයි ස්වර්ගයේ ඉන්නේ. නුඹලාගේ තාත්තා අපේ තාත්තට අපි නමස්කාර කරමු කියනවා. අපි ඒක අහලා ස්වර්ග පියාණනි තාත්තේ ගානවා. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කවුද පියා? නුඹලාගේ පිය වූ යක්ෂයාගෙන ඔයාලට නෙමෙයි. යේසුස් වහන්සේ ඒක ඔයාලා තේරුම් ගන්න. යේසුස් වහන්සේ යුදෙව්වන්ට කෙල්ලින්ම කියනවා ඔයාගේ තාත්තා ආබ්‍රහම්වත් දෙවියන් වහන්සේවත් නෙමෙයි. ඔයාලගේ තාත්තා යක්ෂයාය. ගිය සැරේත් මම යක්ෂයා ගැන තමයි කතා කරේ. අපි මේ අන්ධභාවයෙන් එළියට ආවොත් තමයි උන්වහන්සේ කියන සැබෑව නුඹලාව නිදහස් කරන්නේ කියන තැනට එන්න පුළුවන්. අපි තාම හිතාගෙන තමයි ඉන්නේ ස්වර්ගයේ ඉන්න අපේ දෙවියන් වහන්සේ කියලා.
අපි මුකෙන් කියනවා විතරයි. අපි පල්ලි එනවා. අපි අර යුදෙව්වන් අර පරම්පරාවේ ඉපදුන නිසා අපි යුදෙව්වන් වගේ අපිත් පල්ලි එනවා. අම්මා පල්ලි ආවා. අම්මත් ක්‍රිස්තියානි. ඉතින් මමත් එනවා. ඉතින් ස්වර්ගයේ ඉන්නේ අබ්බා පියාණනි කියලා බයිබලේ තියෙනවා. ස්වර්ගයේ ඉන්නේ පියාණන් වහන්සේ කියලා පාස්ටර් කෑ ගහ කියනවා. ඉතින් ස්වර්ගයේ ඉන්නේ මගේ තාත්තා කියලා අපිත් කිය ඉන්නවා. අපි හිතාගෙන ඉන්නවා අපේ තාත්තා දෙවියන් වහන්සේ කියලා. මං කියන එක තේරෙනවා ඇති නේද ඔයාලට? ඊට පස්සේ බලන්න නුඹලාගේ පියාගේ තෘෂ්ණා ඉෂ්ට කරන්නේ මයි දිහා බලන්න. යේසුස් වහන්සේ කියන නුඹලා ඉෂ්ට කරන්නේ නුඹේ තාත්තගේ තෘෂ්ණාවන්. කී දෙනෙක් දසපනත දන්නවද? මම මේක කියලා ඇති. දසපනත කී දෙනෙක් දන්නවද? දැන් මම කටපාඩමෙන් අහන්නේ නැහැ. දන්නවා මොකක් හරි ගැට ගහගෙන හරි කියන්න පුළුවන් නම් නිකන් දන්නවනේ. අහලා හරි තියනවා නම් අත උස්සන් දසපනත කියන්නේ මොකද්ද කියලා. අහලා තියෙනවා. රයිට්. දසපනතේ අපි මිනිමරන් අපි ඒක රකින්නවානේ. අපි උපරිමයෙන්ම දසපනත රකින්නවා. මිනි මරපු කවුරු හරි ඉන්නවද? මම දන්නේ නැහැ ඉන්නවද නැද්ද කියලා. නමුත් වැරදීමකින් හරි එහෙම වෙලා තියෙනවා. නමුත් අපි මිනි මරණ එක වැරදි. අපි බයයි ඒක කරන්න. කාම මිත්‍යාචාරය, වෛශ්‍යාකම අපි කරන්න බයයි. හොරකම් කරන්නත් හරි බයයි. හොරකම් කරා කියමුකෝ. ඒක කරාට පස්සේ හොයි දන්නවනේ මේ හැංගීම. හොරකම් කරාට පස්සේ මම නම් දන්නේ නැහැ. ඔයාලා දන්නවද දන්නේ නැහැ. හොරකම් කරාට පස්සේ දන්නවනේ හાર્ට් බීට් එක ගහනවා. අහුවේ දන්නේ නැහැ. අයියෝ මොනම ඒ බයයි. කරාට එකක් මොකක් හරි එකක් කරාට බයයි. හැබැයි එක පනතක් තියෙනවා. ඒක අපි කැඩුවද කියලාවත් අපි දන්නේ නැහැ. කඩලා ආයෙත් කඩනවා මේ පනත. ඒක කැඩුවට පස්සේ ඒක ගානකුත් නැහැ. මොකක්ද මේ පනත? පුළුවන් නම් කියන්න. මොකද්ද? අන්වස්තු ආශා හොඳයි. ඒකත් හොඳයි. අන්වස්තු ආශා නොකරන්න නියමයි. අන්වස්තු ආශා සමාජයට ඒක කරනවා අපි දන්නේත් නැහැ. තව තියනවද මොන හරි? කියන්න හයියෙන් කියන්න. බොරු. මොකද්ද සැබෑව? සැබෑව කතා කරන්නේ නැහැ. බොරු නොකියව කියන පනත. අන්න බොරු නොකියව කියන පනත. බොරු කියන්න එපා කියන පනත. දැන් මම අත උස්සන්න කිව්වොත් කවුරු හරි බොරුවක් කියපු නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න කියලා. අත උස්සපු කෙනත් කරේ බොරුව. දසපනතේ කියනවා බොරු කියන්න එපා කියලා. නමුත් පාස්ටර් අහපුවාම ඇයි බ්‍රදර්, ඇයි පුතේ, මොකද නැහැ පාස්ටර් ටක් ගාලා නිකන් අර ප්‍රී ප්ලෑන් නෙමෙයි මේක අමුතුම ගිෆ්ටින් එකක්, නොයින්ටින් එකක් ටක් ගාලා එනවා. ඉබේම එනවා නිකන්. මම කියන එක පැහැදිලිද? අර සමහර කට්ටියට දීමනාවන් ඉබේම ක්‍රියාත්මක වෙන්නේ. එයාලා ඒකට ආලේප කරලා තිනවා වගේ අර බොරුව කියන එකට අපි හුඟක් වෙලාට හැමෝම ආලේප අමුතු ආලේපයක් ලබලා දෙනවා. ටක් ගාලා බුක් ගාලා එනවා ලස්සන එකක්. ඔව් නේ අර බ්‍රදර් හොඳට එකඟ වෙනවා මාත් එක්ක. නියමයි. නෑ අපි අවංක වුණොත් තමයි මෙතනින් ගැලවෙන්න පුළුවන්. අපි ඒකට එච්චර බය නැහැ, තැකීමක් නැහැ, එච්චර බැරෑලු ලෙස ගන්නෙ නැහැ. බිස්නස් ඩීල් එකක් කරද්දී මම නියමයි බය වෙන්න නැතුව ගන්න. බය වෙන්න එපා රයිට්. හොඳට මොනවද කියන්නේ මාකටිං කරනකොට කියන්නේම ඇත්තනේ. ඔබ කල්පනා කරලා බලන්න. පොඩි බරුවා. කමන්නේ ඒක ෂේප් මොකක් හරි කරලා දාන්න පුළුවන්. නුඹලාගේ පිය වූ යක්ෂයාගේ ඊට පස්සේ කියනවා නුඹලාගේ පියාගේ තෘෂ්ණා ඉෂ්ට කරන්නේ. ඊට පස්සේ කියනවා ඔහු පටන් ගැන්මේ සිට මිනී මරන්නේ. කවුද මිනී මරන්නේ පටන් ගැන්මේ සිට? යක්ෂයා. ඊට පස්සේ කියනවා ඔහු තුල සැබෑකම නැති හේයින් ඔහු සැබෑවෙහි නොපැවතුනේ. ඔහු තුල සැබෑකම නැහැ. ඊට පස්සේ කියනවා ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. කවුද මේ? යක්ෂයා බොරුවක් කියනකොට තමාගේම දේ කියයි. ඊට පස්සේ කියනවා මක් නිසාද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියාය. කවුද බොරුවේ පියා? කවුද බොරුවේ පියා? හොඳට අහුම්කම් දෙන්න. කවුද බොරුවේ පියා? තාත්තා කරන දේ පුතා කරේ නැත්තම් ඌ නොට්ටුගේ පුතා. මං කියන එක පැහැදිලිද? අද ගොඩක් වෙලාවට අපි කටෙන් ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේට අබ්බා පියාණනි කියලා කිව්වට අපේ ජීවිතයෙන් අපේ තාත්තා වෙන කෙනෙක් බව පෙන්නලා ඉවරයි.
අපි කාටද අයිති කියලා අපේ හැසිරීමෙන්, අපේ ජීවිතවලින්, අපේ පව්වලින්, අපේ සිතුවිලි වලින් අපි කාටද දෙවියන් වහන්සේගේ වචනෙට ඉඩ දීලා තියෙන්නේ? යක්ෂයාගේ තෘෂ්ණාවටද අපේ ජීවිතේ ඉඩ දීලා තියෙන්නේ? ඒක ඔප්පු කරනවා ඔබේ පියා කවුද කියලා. අද මේ සිස්ටර් ඇහුවා, කවුද දන්නේ, ඇහුවා මගෙන් අර නංගි ඇහුවා මේ දේශනා මාතෘකාව. මම මාතෘකාවක් දාගෙන හිටියේ නෑ. මම ඊට පස්සේ කිව්වා සැබෑ පියා. කවුද ඔබේ තාත්තා? භයානකයි නේද මේක? භයානකයි නේද? මෙතන කියනවා යක්ෂයා පටන් ගැනීමේ සිටම බොරුකාරයෙක්. පටන් ගැනීමේ සිටම අපි දන්නවා ආදම් සහ ඒව මොනවද කරේ? මේ පාපෙට වැට්ටුවේ අකීකරුකමට යොමු කරේ සම්පූර්ණ බොරුවක් කියලා නෙමෙයි. චූටි බොරුවක් කියලා. ඔයාලත් දෙවියන් වහන්සේ වගේ වෙයි. මේක කෑවටව මැරෙන්නේ නෑ. ඇත්ත තමයි. මැරුණේ නෑ. මොකද උනේ? මුල සිටම බොරුවෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම විනාශ කරපු කෙනා. මෙතන යේසුස් වහන්සේ කියනවා බොරුකාරයන්ගේ පියා. ඔහු බොරුවේ පියාය. එහෙනම් නුඹලා කරන්නේ නුඹලාගේ තාත්තගේ දේ නම් අපි බොරුවේ පියාගේ දේවල් කරනවා නම්, අපේ කටේ බොරුව කියන එක තියෙනවා නම් අපේ තාත්තා දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්ද? මට සමාව දෙන්න මෙහෙම දේශනා කරනවාට. නමුත් ඒක තමයි ඇත්ත. මෙව්ව අපිට පෙන්නනවා අඩේ අපි ඇත්තටම ගැලවීම ලබලාද නැද්ද කියන එක. මමයි වයිෆුයි තීරණයක් අරගෙන තිබෙනවා. පොඩි හෝ බොරුවක් නොකියන්න. අපි දෙන්න අතර හෝ අනිත් අයටවත් බොරු නොකියන්න තීරණය කරන් තියෙනවා. මොකද මේක අපි ඒක සැහැල්ලු දෙයක් වුණාට අපි දන්නවා අද ගොඩක් පවුල් කැඩිලා තියෙන්නේ බොරුවෙන්. බොරුව නිසා, හංගන නිසා. අපිට හිතන්නේ chat එක මම කිව්වා වගේ අර ඒක ක්ලියර් කරනවා. මම ළඟදී දේශනා කරලා කිව්වා හැම හුඟක් අයගේ ෆෝන් එකේ Google history එක ක්ලියර්. WhatsApp chat එක ක්ලියර්. හැබැයි ජීවිතේ ක්ලියර් නැහැ. මුළු ෆෝන් එකම ක්ලියර්. හැබැයි හදවත ක්ලියර් නැහැ. තේරුණා මං කියන එක? රයිට්. අද අපි ගොඩාක් වෙලාවට අපි try කරනවා මේ තමයි තාත්තා කියලා කියන්නේ. නමුත් අපේ ජීවිතය ඔප්පු කරලා ඉවරයි. අපේ හැසිරීම ඔප්පු කරලා ඉවරයි. කවුද අපේ තාත්තා? සැබෑ තාත්තා කවුද කියන එක ඔප්පු කරලා ඉවරයි. යොහන් 14:30 කියනවා. යොහන් 14:30 තවත් නුඹලා සමග බොහෝ කොට කතා නොකරමි. මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නමුත් ඔහුට මා තුල කිසිවක් නැත. යේසුස් වහන්සේ කියනවා මම වැඩි වෙලා තව කතා කරගෙන ඉන්නේ නැහැ. මම මේවා ඔබට කියලා දීලා තියෙනවා කලිනුත්. ලෝකයේ අධිපතියා එන්නේය. කවුද ලෝකයේ අධිපතියා? කවුද බොරුවේ පියා? කවුද මිනිමරන්න මුල සිටම? යක්ෂයා. ලෝකයේ අධිපතියා එන්නේය. නමුත් ඔහුට මා තුල කිසිවක් නැත කියලා යේසුස් වහන්සේ කියනවා. ආමෙන්. යක්ෂයා යහු ඉස්සරහට එනකොට යේසුස් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා හදවත පොඩ්ඩක් බලනකොට හදවත නැමැති ගෘහයේ යකාට අයිති කිසිම දෙයක් නැහැ. ආමෙන්. ඕකම තමයි යෝබ්ටත් උනේ. යෝබ් ළඟට යනකොට දෙවියන් වහන්සේ ළඟට යනකොට දෙවියන් වහන්සේ අහනවා යක්ෂයා නුඹ කොහෙන්ද ආවේ? යක්ෂයා කියනවා මම පොළවේ ඔබ ඇවිද ආවා කියලා. මොකටද යකා ඔබ ඇවිදින්නේ? මොනවටද? කාව කියලා ගනින්දෝයි බලමින්. දැන් මෙතනත් කාව ගින ගනින්දෝයි බලමින් ඔබ ඇවිදිනවා ඇති. දැන් යෝබ් වගේ කෙනෙක් හිටියොත් යකාට වෙනවා දෙවියන් වහන්සේගෙන් පර්මිෂන් ගන්න. ඔව්ද නැද්ද? යකාට සිද්ධ වෙනවා ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් පර්මිෂන් ගන්න. යෝබ්ගේ ජීවිතය ඇයි දන්නවද? ලෝකයේ අධිපතියා එන්නේ ඔහුට මා තුල ඔහුට අයිති කිසි දෙයක් නැහැ. එහෙම ඔබ ඇවිදගෙන ඉන්නකොට යකා යනවා කායින් ළඟට. කායින් ළඟට යනකොට අපි මේක 4:7 කියනවා. යේසුස් දෙවියන් වහන්සේ කියනවා නුඹේ සිතේ යහපත කරන්න කැමතිව යහපත කරන්න අභිප්‍රායක් තිබුණා නම් මම පිළිගන්නවා. මෙතන යනකොට ඔහුගේ හදවතේ යක්ෂයාට අයිති දෙයක් තිබුණා. යක්ෂයා ඔහුව අල්ලගත්තා. අපි ගිය සැරේ බැලුවා යූදස් හොරකම් කරන්න පුරුදු වුණා. පොඩි හොරකමක් තිබුණා. යේසුස් වහන්සේව අල්ලන්න try කරා. යක්ෂයා හැම තැනින්ම දැම්මා. හැම වෙට්ටුවක්ම දැම්මා. අන්තිමට ගිහිල්ලා එකෙක් අහුණා. අන්න මගේ එක. කවුද? යූදස්. ඇයි? එනකොට එයා තුල යක්ෂයාට අයිති දෙයක් තියෙනවා. අද යක්ෂයා දැන් ඔබම ඇවිදිනවද නැත්නම් රජ කරලාද මම දන්නේ නැහැ.
අද ඔබෙන් පර්මිෂන් ගන්න ඕන නැත්තම් මේ බලන්නකො මේ මරු මගේ මේකනේ මේ කපාපු පළුව. එහෙම දරුවෙක්ද අපි? කටෙන් විතරක් නේ යුදෙව්වන් වගේ ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ අපි ආබ්‍රහම්ගේ පරම්පරාව අපි ක්‍රිස්තුහානි අන්තිමට right ඊට පස්සේ දෙවියන් වහන්සේට නමස්කාර අබ්බා පියාණනි ගාගෙන යකාගේ දරුවෙක් ලෙස ජීවත් වෙන සෙනගද්දාද අපිට ඉන්නේ. මම දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මට මේක බෙදා ගන්න කියනවා මම බෙදා ගන්නවා. ඔබ සෝදිසි කරලා බලන්න ඔබේ සැබෑ පියා කවුද? ඊට පස්සේ මාක් පළවෙනි පරිච්ඡේදයේ 21 23 කියනවා මං කියවන්නම් සිස්ටර්. ඔව් කපර්නාවුමට පැමිණුණෝය. එක්කෙනෙහිම සබත් දවසේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල් වී ඉගැන්වූසේක. යේසුස් වහන්සේ සිනගෝගයට ඇතුල්ලා උගන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන ඔහු විශ්මවත් වූය. දැන් යේසුස් වහන්සේ උගන්වනකොට අහන අය විශ්මයටපත් වුණා. ඊට පස්සේ මක්නිසාද උන්වහන්සේ ලියන්නන් මෙන් නොව බලය ඇති කෙනෙක් මෙන් ඉගැන්වූසේක. ඊට පස්සේ කියනවා එකෙනෙහිම ඔවුන්ගේ සිනගෝගයේ අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසෙක් සිටියේය. සිස්ටර් ඊළඟ පදේ කියවන්න පුළුවන්ද 24 වෙනි පදය? ඔහු මොරගසමින් නාසරේ යේසුස් වහන්සේ ඔබට අපෙන් කම මොකද? අප විනාශ කරන්නට ආසේක්ද? ඔබ වහන්සේ කවුද කියා දනිමි. දැන් එක පාටම දැන් කොහෙද මේ සිනගෝගය ඇතුලේ බයිබලයේ කියවන තැන ඇතුලේ යේසුස් වහන්සේ විල බලයෙන් කතා කරනකොට එක පාටම යකෙක් මේ රජ කරගෙන හිටපු මිනිස්සෙක් නැගිටලා මේ ඔයා මොකද මෙහෙ කරන්නේ ඔයත් එක්ක අපිට බිස්නස් එකක් නැහැ කියනවා. අපිව විනාශ කරන්න දාවේ කියලා අහනවා. මෙච්චර කල් අපි හොඳට හිටියන්නේ අපිට ඒ විදිහටම ඉන්න දෙන්න කියලා යක්ෂයා කියනවා. මෙච්චර කල් මම මෙයාගේ ඇතුලේ හොඳට හිටියා. මෙයාව ඕන විදිහට මෙයා මගේ දරුවා. මෙයාව නැති කරගන්න බෑ කියලා යේසුස් වහන්සේට නැගිටලා කියනවා. ඔය අපිව නැති කරන්න දාවේ. වහම මෙහෙන් යන්න. පැහැදිලිද කතාව? එතෙක් ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ මිනිස්සයා තුල යක්ෂයෙක් හිටියා කියලා. මෙච්චර කල් හොඳට හිටියා. හැබැයි සත්‍යතාවය ආපු ගමන් නුඹලා නිදහස් වන්නහුය. ආමෙන්. පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය. අපි හිතාගෙනද ඉන්නේ දෙවියන් වහන්සේ අපේ තාත්තා කියලා? නැත්නම් ඇත්තටම දෙවියන් වහන්සේ ඔබේ මගේ පියාණන්ද? ඇත්තටම උන්වහන්සේ දේ වචනේ කියනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් යන කෙනෙක් ඇද්ද? දැන් මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් දේශනා කරනවා, වර්ෂිප් ලීඩ් කරනවා, වාදනය කරනවා නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් විසින් ජීවත් වෙන කෙනා. ආමෙන්. දෙවියන් වහන්සේගේ ආත්මයට කීකරුව අපි ගිය සතියේ කතා කරා. කීකරුකම දෙවියන් වහන්සේගේ ආත්මයෙන් නිමනවා. අකීකරුකම යක්ෂයාට ඔබේ ජීවිතේ ඉඩ සදනවා. දැන් මෙතන කියනවා දෙවියන් වහන්සේගේ ආත්මයට කීකරු වෙන්නාට දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ එපා කියනකොට ඔහුත් එපා කියලා කියනවා. ශුද්ධාත්මයන් වහන්සේ බලන්න එපා කියනකොට ඔහුත් බලන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ බොරු කියන්න එපා කියනකොට ඔහුත් බොරු කියන්නේ නැහැ. ඇයි දන්නවද? ඔහු තාත්තගේ දේම කරන කෙනෙක්. ඔහු ඔප්පු කරනවා ඔහුගේ තාත්තා කවුද කියලා. ශුද්ධාත්මයන් වහන්සේ විසින් ගෙන යනු කෙනා තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන කෙනෙක්ද? තෘෂ්ණාවන් විසින් ගෙන යනු ලබන කෙනෙක්ද? බොරුවෙන් ගෙන යන කෙනෙක්ද? හොරකම, රාගය, කාමය, බේබදුකම, සිගරට් බොන එක, ගංජා බොන එක, අසභ්‍ය වීඩියෝස් බලන එක, කාමය හැසිරෙන එකද ඔබේ ජීවිතේ වැඩිපුරම ඔබ ගෙන යන්නේ? ඒක ඔබේ තාත්තව ඔප්පු කරයි. පල්ලියට ඇවිල්ලා අර අලියාගේ නැට්ටේ එල්ලිලා ස්වර්ගයට ගියා වගේ පාස්ටර්ගේ පිටේ එල්ලිලා යන්න බෑ ස්වර්ගයට. දන්නව නේද අලියාගේ නැට්ටෙන් එල්ලිලා ඔක්කොමලාම try කරලා අලියා යනකොට නැට්ටේ එල්ලිලා යමු. ඒ වගේ ඔබ මෙහෙට ආව පල්ලියට ස්වර්ගයට යන්න බෑ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ අනුව ජීවත් වෙන එක තමයි ඔබට දරුකම දෙන්න යන්නේ. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මයක් නැවත නොලබා. බය උපදවන ආත්මයක්, දාසකමේ ආත්මයක් නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබන්නහුය. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ ආවම දෙවියන් වහන්සේගේ වචනේ කියන නුඹලාට ඇත්තේ බය දුකමේ මොකද්ද? බය දුකමේ ආත්මයක් නොව බය දුකම ආත්මයක්.
බය ආත්මයක්. දැන් මේක කියනවා ශුද්ධාත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන කෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ. ඊට පස්සේ ඔවුන්ට තවත් බය අදුකම උපදවන දාසකමේ ආත්මයක් නෙමෙයි පුත්‍රකමේ ආත්මයක් ලබන්න ඕයි. එහෙයින් අපි අබ්බා පියාණනි කියා. දැන් අබ්බා පියාණනි කියන එක ඉගෙන ගත්තට වැඩක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ තුල යන කෙනාට තමයි ස්වර්ගයේ ඉන්න පියාණන්ට අබ්බා කියලා කතා කරන්න පුළුවන්. ආමෙන්. ඊට පස්සේ කියනවා 16 වෙනි පදයේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන් වහන්සේ අපේ ආත්මය එක්ව සාක්ෂි දෙයි. කවුද අපට සාක්ෂි දෙන්න යන්නේ? කවුද ඔබ වෙනුවෙන් පෙනී සිටින්න යන්නේ? කවුද ඔබ වෙනුවෙන් ඉඳගෙන ස්වාමීනි ඔහු වැරදිකරුවෙක් නෙමෙයි ඔහු ඔබගේ පුත්‍රයෙක් තමයි කියලා සාක්ෂි දෙන්න යන්නේ කවුද? ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ දන්නවා ඔබ උන්වහන්සේට කීකරුද නැද්ද කියන එක. උන්වහන්සේ සාක්ෂි දෙන්න යනවා දවසක ඔබ පුත්‍රයෙක්ද නැද්ද කියන එක ගැන. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරය. ඊට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරය. උන්වහන්සේ සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විඳීම නම් මෙසේ වන්නේය. දුක් විඳිමු නම් මෙසේ වන්නේ. මොකද මෙතන කියන්නේ? තවද දෙවියන් වහන්සේගේ දරුවෝ නම් උරුමකාරයෝය. ආමෙන්. අපි අර බයිබල් පදයේ යොහන් පොතේ කියවනකොට කියනවා වාලා නිතරම ගෙදර නැවතී නොසිටි පුත්‍රයා නිතරම නැවතී සිටි. කාටද ගෙදර උරුමය තියෙන්නේ? වහලටද? කාටද ගෙදර උරුමය තියෙන්නේ? පුත්‍රයන්ට විතරයි. පුත්‍රයන්ට විතරයි සදාකාල ජීවනය උරුම කරගන්න පුළුවන්. පාස්ටර්ලාට නෙමෙයි, දේශකයන්ට නෙමෙයි, ප්‍රොෆෙසර්ලාට නෙමෙයි, පුත්‍රයන්ට විතරයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. ආමෙන්. ආමෙන්. ඒක නිසා මම එක දෙයක් මගේ ජීවිතේ මම හැම වෙලේම හිතන දෙයක් තමයි තනතුර රැකලා වැඩක් නැහැ මගේ දරුකම රැකගත්තේ නැත්තම්. මොකද මම කරන දේශනාවෙන් 1000ක් මිනිස්සු පසුතැවෙන්න පුළුවන්. මට ගැලවීම නැති වෙන්න පුළුවන්. ඔබ හැමෝම දවසක ස්වර්ගයට යයි. මාව දවසක දෙවියන් වහන්සේ මාව අඳුරන්නේ නැහැ කියන දේ මට අහන්න වෙයි. මම මගේ දරුකම ආරක්ෂා කරේ නැත්තම්. මම ළඟදී පාස්ටර් කෙනෙක් එක්ක කතා කර හිටියා. ඔව් කිව්වා ඔයා මේම මේ සිස්ටම් එකට මේක මං කිව්වා පාස්ටර් මට නැති කරගන්න කිසිම දෙයක් නැහැ. මට නැති කරගන්න සල්ලි නැහැ. මට පට්ටම් නැහැ. මට නැති කරගන්න ID නැහැ. මොකුත් නැහැ. මට ආරක්ෂා කරන්න එක දෙයක් තියෙනවා. මං ආරක්ෂා කරන්නේ ඒක තමයි දෙවියන් වහන්සේ මට දුන්න දරුකම. ඒක නැති කරගන්නේ නැහැ. ඔබ දරුවෙක්ද? දෙවියන් වහන්සේගේ දරුවෙක්ද?